සුව වේවා සුව බෝ වේවා ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. සංචරණයේ සීමා කරලා තිබුණ උනත් අද ලෝක සංචාරක දිනය. සංචරණයේ සීමා කරලා තිබුණ උනාට ලෝකේම හැබැයි අද ලෝක සංචාරක දිනය. UNWTO ඒ කියන්නේ United Nations World Tourism Organization එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අර්ථකථනය කරනවා කවුද සංචාරකයෙක් කියන්නේ කියලා. සංචාරකයෙක් කියලා කියන්නේ තමන් ජීවත් වෙන තැනින් බැහැරට ගිහිල්ලා ඉන්න ඕනේ. කොච්චර කාලයක්ද? පැය 24කට වඩා වැඩි කාලයක්. උදේ ගිහිල්ලා හවස එන අය එතකොට සංචාරකයෝ නෙවෙයි. පැය 24කට වැඩි කාලයක් වෙන්නත් ඕනේ. හැබැයි අවුරුද්දකට අඩු කාලයක් වෙන්නත් ඕනේ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් කොහේ හරි තමන් ඉන්න ප්‍රදේශයෙන් බැහැරට ගිහිල්ලා ජීවත් වෙනවා නම් ඒ කෙනා සංචාරකයෙක් නෙවෙයි. එතකොට අරමුණකුත් තියෙන්න ඕනේ. ඒ අරමුණේ තියෙන්න ඕනේ සතුට ලබා ගැනීම, නැවුම් බව ලබා ගැනීම. සමහරට ව්‍යාපාරික අරමුණකුත් එතන තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් තමන් ජීවත් වෙන තමන් ඉන්න පරිසරයේ ඉඳලා පැය 24කට වඩා වැඩි කාලයක්, අවුරුද්දකට වඩා අඩු කාලයක් වෙනත් පරිසරයක ජීවත් වෙන ඒ වුණාට ඒ ජීවත් වෙලා රැකියාවක් බලාපොරොත්තු නොවන, ආදායමක් බලාපොරොත්තු නොවන කෙනෙක් තමයි සංචාරකයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ දඹුලු ගුහින් තලගුයිත් මරාගෙන එන උදවිය සංචාරක වෙන්න බෑ. හැබැයි එහෙම උදවිය ඒ කාලේ විතරක් නෙවෙයි අදටත් ඉන්නවා. ගිහිල්ලෙද්දි ඩියුටි ෆ්‍රී ෂොප් එකේ මොන හරි ගෙනල්ලා යාළුවන්ට දීලා කීයක් හරි තියාගන්නයි. ඒගොල්ලෝ සංචාරකයෝ නෙවෙයි ඔය කියන අර්ථකථනය අනුව. කොහොමුණත් ඇවිද්ද පය නම් දහස් වටි. ඇවිද්ද පය දහස් වටි. ඒ ඇවිද්ද පය දහස් වටින්නේ නව අත්දැකීම්, ආයෝජන අවස්ථා රටතොට පුළුල්ව තිබෙන හැටි දැක ගන්න පුළුවන් වෙන නිසා. සංචරණ සීමා ලිහිල් වෙයි ලබන සතියේ වෙද්දී. එතකොට ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් එයි කියන විශ්වාසය ක්ෂේත්‍රයේ හැමදෙනාගේම හිතේ තියෙනවා. එන්නත් කරණේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වෙන කාල සීමාවේදී ඔබේ සහ අපේ හැසිරීමත් හොඳයි වෙනතට වැඩිය. ඒ නිසා රට ඇරියයින් පස්සේ රට විවෘත කළයින් පස්සේ ලංකාවට සංචාරකයන් එයි ඩොලර් බිලියන 4.5ක කර්මාන්තයක් තමයි ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ. ඒ නිසා මේ පවතින මේ පළවෙන සුබ ලකුණු දුටුවම හිතෙන්නේ වසන්තය එනවා සත්තයි. අද ලෝක සංචාරක දිනය සමරන්නේ සැප්තැම්බර් මාසේ 27 වනදා අද දවස වන නිසා. සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තලයි මේ. අවුරුද්දද දවසද දෙකද අදාළ නැහැ. අවුරුදු 3ක් ගියත් අභිරහසක් ඝාතනයක් අපරාධයක් හෙළි වෙනවා. කවදා හරි හෙළි වෙනවා. ඒක තමයි ජන සම්මතය. වසර 3කට පසු කාක්කපල්ලියේ ඝාතන අභිරහස හෙළි වෙයි. දීපල ගන්න කෝටිපති ඉංජිනේරුවා ඝාතනය කරලා. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටින්නේ. ඒ අනුව මෙසේ අතුරුදන්ව සිටියේ වීරබද්දනලාගේ සමන් විජේසිරි නැමැති හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේ කෝටිපතියෙකු බව ඔහුගේ මුල්ගම බිංගිරිය බවත් වාර්තා වනවා. 2018 ඔක්තෝබර් මාසේ 13 වනදා මොහු අතුරුදන් වුණා. මොහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මොහුට අයත් වත්තක මුරකරුවෙක් හලාවත අපරාධ පොලිසියට විමර්ශනයක් සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් හරියට විමර්ශනයක් සිදු වෙන්නේ නැහැ කියලා අතුරුදන් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ සොහොයුරෙක් ඒ සම්බන්ධව තවත් පැමිණිල්ලක් පොලිස් කොමිසම වෙත යොමු කර තිබුණා. කොහොමනත් රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කරන මේ පැමිණිල්ලේ පරීක්ෂණ මිනිමැරුම් සම්බන්ධ විමර්ශනයකකට යොමු කළා. ඒක මගින් සිදු වුණා. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු වෙන අතරතුරේදී දිගින් දිගටම මේ විමර්ශනය ඇදී යාම නිසා අතුරුදන් වූ කෝටිපතියා ගැන සොයා බලන ලෙස මීට මාස 2කට කලින් මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ කොට්ටාසය වෙත බහර දුන්නා. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්ව මහත්මයාගේ මෙහෙයවීමෙන් ඇරඹෙන විමර්ශනයේදී නොයෙකුත් කරුණු කාරණා හෙළිවෙලා තිබෙනවා. මේ ප්‍රකට ඉංජිනේරුවරයා කලක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අතර ඔහු යලිත් වරක් ඕස්ට්‍රේලියාවට ගියා කියලා තමයි ආරංචි වෙලා තිබුණේ. හැබැයි බොහෝ දෙනෙක් කියලා තිබුණේ ආයි මෙයා ඕස්ට්‍රේලියාවට ගියා කියලා. ඒ වුණාට ව්‍යාජ දත්ත හදලා ව්‍යාජ ලේඛන හදලා තිදෙනෙක් ක්‍රිමාන්ඩ් බාරයට පත්වලා තියෙනවා. ව්‍යාජ ඇටනි බලපත්‍රයකුත් හදලා රට ගිය බව අඟවන්න ගුවන් තොටේ ආගමන විගමන නිලධාරියෙකුත් මේ ඝාතනයට මේ අපරාධයට සම්බන්ධ කරගෙන මේ පුද්ගලයා එක්සත් ජාතීන්ගේ ලෝක බැංකුවට සේවය කළ ඉංජිනේරුවරයෙක් කියලා සඳහන් කරද්දී ඇයි මෙහෙම කරලා තියෙන්නේ? අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් මේ කාරණාව වාර්තා කරන තිස්ස රවීන්ද්‍ර පෙරේරා වාර්තා කරනවා
ඥාතියෙක් ඇතුළු 3 දෙනෙක් හවුල් ඝාතනය කළේ හදාගත්ත දරුවට වත්කම් ලියා දෙනවට. වසර 3කට පසු අබිරහස එළියට කෝටි 50ක දේපොළ ගන්න ලෝක ප්‍රකට ඉංජිනේරුවා මරලා හංගලා රට ගිය බවට ඔප්පු කරන ගුවන් තොටුපළ දත්තත් වෙනස් කරලා ආයිත් කියන ඒ අනුසිරස්සලය රට ගිය බවට ඔප්පු කරන්න ගුවන් තොටුපළ දත්තත් වෙනස් කළා. ලේසි නෑ වැඩේ. ඡායාරූපෙක්ක වාර්තා කරනවා ඝාතනය කළේ හදාගත්ත දරුවට වත්කම් ලියා දෙනවට. එතකොට මයිකල් කුමාරයා අයිති ක්‍රූෂටද එහෙම නැත්නම් රජ්‍ය බිසවටද හදාගත්ත අම්මටද වදාගත්ත අම්මටද දරුවා අයිති. ඒකෙම අනිත් පැත්ත තමයි මේ. ගෑස්, කිරිපිටි, සිමෙන්ති, හාල් හිඟයක් රට තුල තියෙනවා කියලා කනින් කොනින් ආරංචි වෙනවා. කඩපොළට ගියපුවාම ඒකත් දැනගන්න පුළුවන්. අජන්ත කුමාර අගලකඩ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා කිරිපිටි, ගෑස්, පිටි, සිමෙන්ති මිල නගී ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරන්නේ තීන්දුව අද කැබිනට්ටුවේදී. කිරිපිටි, ගෑස්, තෙනුගුපිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අද දවසේදී තීරණයක් ගන්න නියමිතයි. කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550කින්, තෙනුගුපිටි කිලෝවක මිල රුපියල් 10කින් සහ සිමෙන්ති කොටයක් රුපියල් 50කින් වැඩි කිරීමට නියමිතයි කියලා කැබිනට් එකේ ගන්න තීරණය ඔන්න කැබිනට් එකට කලින්ම එළියට ඇවිල්ලා තියෙනවා. හොරාට කලින් කෙහෙල් කැන එළියට පනින්නේ ওই විදියට. 2022 අවුරුද්දට රුපියල් බිලියන 3184ක් ඕනෑ ණය. එහෙම නැත්නම් ණය ඕනෑ රුපියල් බිලියන 3184ක් 2022 අවුරුද්ද සඳහා වන අයවැය විසර්ජන පණක් කෙටුම්පත ඔක්තෝබර් මාසයේදී සභාගත කිරීමට නියමිතයි. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් විතරේදී අයවැය කතාව ඉදිරිපත් වේ පාර්ලිමේන්තුවේදී. නවෝදයා පවනි වාර්තා කරනවා 2022 අවුරුද්දට රුපියල් බිලියන 3184ක ණය ඕන. 2022 අවුරුද්දේ සමස්ත වියදම රුපියල් බිලියන 5134ක්. බිලියන 5134ක් වියදම ඕන. ඒ නිසා බිලියන 3184ක් ණය ගන්න ඕන වෙනවායි කියලායි වාර්තා කර සිටින්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. වටවල මවුන්ටින් වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති කියලා අද චමින්ද සිල්වා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. අපෙන් අවසර ගත්තෙත් නැහැ කියලා අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියනවා. මේක නිත්‍ය අනුකූල ව්‍යාපෘතියක් කියලා මැණික් අධිකාරියේ සභාපති කියනවා. හැබැයි එක් පුද්ගලයෝ කණ්ඩායමක් බලපත්‍ර ලබාගත් පර්චස් 40ක කොටස වැටමායිම් ගසා වෙන් කර තබාගෙන ඔවුන් අක්කර 5ක පමණ භූමිය පුරාම මැණික් කැරීමේ ජාවාරමේ උදේ හවස නිරතව සිටින නිසා රාත්‍රී පුරා නිරතව සිටිනවා කියලා වාර්තා කරනවා. ඒ නිසා මේ මුළු රෑ පුරාම මැණික් කරන නිසා පර්චස් 40ක ඉඩමක් වෙන් කරගෙන අක්කර 5ක භූමිය පුරා ප්‍රදේශවාසීන් මේ සිද්ධියට විරෝධය පළ කරලා තියෙනවා. ඒ අනුව තමයි අද දිවෙන පුවත්පත වාර්තා කරන්නේ වටවල මවුන්ටින් වත්තේ මැණික් ගරන්න බලවත්තු යකා නටති කියලා. දිනමින පුවත්පතට යනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ අද ශිරාජීව් සිරිමාන. ශිරාජීව් වාර්තා කරනවා ඉන්ධන මිල සඳහා ඒ කියන්නේ ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නිදහස් කරනවා කියලා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය වාහන ආනයනයේ නැවැත්වීම ගැන සමාලෝචනය කරනවා. මේක තවදුරටත් වාර්තා කරනවා අද ජාතික පුවත්පත් බොහොමයක්. ඒ කියන්නේ වාහන මිල අඩු වෙයිද? එතකොට වැඩි මිලට වාහන ගත්ත උදවිය දැන් මොකද කරන්නේ? ඔළුව අත ගහගෙන කල්පනා කරනවද? වාහන මිල අඩු වෙයිද? ඒක පැත්තක්. ඊට පස්සේ අද අව් වැසි සුලන් තත්ත්වය කොහොමද? මේ විදිය පුවත් ගණනාවක් තියෙනවා. අපි පළමු විරාමය ලබනවා පත්තරමේන්තුවේ. යලිත් අපි උදේ පත්තරමේන්තුව සමග ලෝකෙ කොහොමද දත්ත වාර්තා වෙන්න කොරෝනා සාධිතයන් පිළිබඳව අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත උපුටා දක්වමින් වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය කියනවා 23 කෝටි 25 ලක්ෂ 76681ක් රෝගීන් වාර්තා වෙනවා ආසාදිතයන් මේ වෙනකොට. ඊයේ දවසේ අලුතින් වාර්තා වෙන ප්‍රමාණය 3,22,716ක්. එයින් 24343ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ. ඊයේ දවසට මරණ 4894ක් වාර්තා වෙන ලෝපුරා මරණ සංඛ්‍යාව මේ වෙනකොට 47,61,524ක් දක්වා වර්ධනය වෙනවා. ලංකාවේ තත්ත්වය කොහොමද? ඊයේ දවසටත් 100ට අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ. ඒක සැනසිලිදායක සහනදායක තත්ත්වයක්. සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය යවත්කාලන කරනවා ඊයේ රෑ 10:09ට ඔවුන්ගේ වෙබ් අඩවිය මේ වෙනකොට ලංකාවේ සමස්ත රෝගීන් වාර්තා වෙනවා 5,13,609ක්. හැබැයි ඇත්තටම
මේ වෙනකොට වාර්තා වෙන ගෙවල් වල එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 46397යි. ඒ කියන්නේ මේ වෙනකොට වාර්තා වෙන ඇත්තම රෝගීන් සංඛ්‍යාව 46397ක්. ඊයේ දවසට අලුතෙන් රෝගීන් 1078ක් හඳුනාගත්තා. මේ වෙනකොට සමස්ත මරණ සංඛ්‍යාව 12680යි 12680යි. මේ වෙනකොට ලංකාවේ තත්ත්වය ඔහොමයි. ලබන පළවනදා වන විට රට අරිනවා කියලා සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල මහත්මයා කරනවා ප්‍රකාශයක්. එහෙමයි නෝඩ් රංජිත් රාජපක්ෂ ලංකාදීපයට වාර්තා කරන්නේ. කොන්දේසි යටතේ නිරෝධායන ඇඳුම් නීති ඉවත් කර ලබන පළවනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබෙනවා. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමෙන් ලෝකයේ මුල් අංක 3 අතරට ශ්‍රී ලංකාව පත් වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ලබන පළවනදා රට අරින්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා කියලා තමයි දැන් බල සුබ නිමිති කියලා කිව්වම සුබ නිමිති පේන්න තියෙන්නේ. හැබැයි අද ධර්මසේන සංජීව බාලසූරිය සමාවෙන දර්ශන සංජීව බාලසූරිය වාර්තා කරනවා ඩේලි මිරර් පුවත්පතට ලබන මාසේ පළවෙනිදා යම් හේකින් රට එහෙම විවෘත කළත් next month extremely crucial says army chief. යුද හමුදාපති ඒකාබද්ධ බාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල් මහත්මයා කියනවා කොහොමුණත් ලබන මාසය තීරණාත්මකයි. තීරණාත්මක වෙන්නේ ඔබේ හැසිරීම මත තමයි රටේ ඉරණම තීරණය වෙන්නේ. රට විවෘත කරන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. කොහොමුණත් අවසාන තීන්දුව ගන්නේ කොවිඩ් කාර්යසාධක විශේෂ බලකා රැස්වීමේදී නැත්නම් කොවිඩ් කාර්ය මර්ධනය එහෙම නැත්නම් කොවිඩ් මර්ධනය කිරීමේ විශේෂ කමිටුව රැස්වීමේදී තමයි ඒ තීන්දුව ගැනීමට නියමිත තිබෙන්නේ. ඒ කොහොමුණත් ලබන මාසය තීරණාත්මකයි. ඔබේ මගේ හැසිරීම තමයි රටේ ඉරණම තීන්දුව කරන්න කියලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල් මහත්මයා සඳහන් කරන ප්‍රකාශය අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ලබන පළවනදා රට අරිනවා කියලා කිහෙලි රඹුක්වැල්ල අමාත්‍යවරයා කියද්දී ලෝක සෞඛ්‍ය පාසල් දොර අරේ ඉස්කෝල තවදුරටත් වහලා තියාගන්න බෑ. සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටින මේ පුවත ලංකාදීපයට පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් යුනිසෙෆ් සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කරලා තිබෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා කියනවා. එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කියන පාදිනී මහත්මයා තමන් ඇතුළු සියලුම ළමා රෝග විශේෂඥවරුන් මේ මතයේ ඉන්නවා කියලා සඳහන් කරනවා. තවදුරටත් ලංකාදීපයට මේ අතර පාසල් විවෘත කිරීම සහ එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව පැහැදිලි උපදෙස් මාලාවක් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීලා තිබෙනවා. එන්නත්කරණය කියලා කියන්නේ අමතර කාරණයක්. එන්නත දරුවන්ට විද්වත් නැතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ රෙගුලාසි අනුව ඒ මාර්ගෝපදේශ අනුව පාසල් විවෘත කරන්න එක්සත් ජාතීන් කියන්නේ ඒක, යුනිසෙෆ් සංවිධානය කියන්නේ ඒක, යුනෙස්කෝව කියන්නේ ඒක. ලංකාවේ සියලුම වගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුත් ඒ මතේ ඉන්නවා කියලයි ලෝක සෞඛ්‍ය පාසල් දොර අරේ කියන පුවතෙන් අනාවරණ කර සිටින්නේ. ලංකාදීපේ තවදුරටත් කියනවා සරසවිසිසුන්ට එන්නත ලගම MOH එකෙන්. ආයි මේක ගැටලුවක් කරගන්න ඕනේ. රංජන් කස්තුරි වාර්තා කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට තමන් පදිංචි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ වගේම කැලණ සරසවියේ මොඩර්නා සිද්ධියක් වාර්තා වුණා. මේ අවස්ථාවලදී විවිධ ආතතීන් නැති වෙන්න පුළුවන්, නිර්මාණය කරන්න වෙන්න පුළුවන් විවිධ ආතතීන් ප්‍රතිපාදන කොමිෂමින් ඇමතිට වාර්තාවක් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. නිලන්ත මදුරාවලගේ මේ වාර්තාව මොඩර්නා එන්නත් ලබා දෙන ලෙසිල්ලා කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් නාරාහෙණිපිට හමුදා රෝහල අසලට යෑමෙන් 25 වනද ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බහර දුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා කියා සිටිනවා. ඒ අනුව මේ වාර්තාවේ මොනවද තියෙන්නේ කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ලංකාදීපේ වාර්තා කරනවා මේ වෙනකොට 1,15,00,000කට එන්නත් මාත්‍රා දෙකම ලැබිලා. ලංකාවේ 2,22,00,000කට ආසන්න සමස්ත ජනගහනයක් ඉන්නවා. ඒ අතරින් 1,15,00,000කට එන්නත් මාත්‍රා දෙකම ලැබිලා. රංජන් කස්තුරි වාර්තා කර සිටින්නේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත් කරන්නට ලක්ව සිටින පිරිස 1,15,00,000කට අධික බව තමයි ඒ අනුව අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. මේ එන්නත් කරන වැඩපිළිවෙලේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා අවධාරණය කරනවා. ඒ ලෝක සංචාරක දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සංචාරක ව්‍යාපාරයට සුදුසු වටපිටාවක්
මේ එන්නත්කරණයේ වේගවත් වෙච්ච නිසා ක්‍රියාත්මක වුණා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සංචාරක දිනයට පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණයේ වේගවත් කිරීම නිසා බෙදවැටුණු සංචාරක ව්‍යාපාරය නොබෝ දිනකින් යලි ගොඩනැගීමට සුදුසු වටපිටාව නිර්මාණය කිරීමට රජයට හැකි වූ බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කරනවා. පණිවිඩය නිකුත් කරන්නේ ලෝක සංචාරක දිනය නිමිති කරගෙන. එන්නත්කරණය ගැන කතා කළාම එන්නත්කරණයේ ප්‍රතිඵල සහ මේ සංචාරක එහෙම නැත්නම් සංචරණ සීමාවල ප්‍රතිඵල පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව 30%කින් අඩු වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව 40%කින් අඩු වෙලා තියෙනවා. හැබැයි රට යම් මොහොතක විවෘත කළාට පස්සේ අපි ආයේ දැන් ඉතින් ප්‍රශ්න ඉවරයි අපි එන්නත විදගත්ත කියලා එළියට බහින්න පටන් ගත්තොත් වැඩේ යකාබාස්ටයයි කියලා තමයි දන්න කියන ඇත්තෝ කියන්නේ. ඒ විතරක් නෙවෙයි අද කොළඹ ජාතික රෝහලේ නේවාසික ශ්වසන විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය එක්ක ශ්‍රියානි විජේසිංහ සංවාදයක් කරනවා අරුණ පුවත්පතේ. විශේෂඥ වෛද්‍යවරිය කියනවා පශ්චාත් කොවිඩ් සමය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කුණාටු සමය. පශ්චාත් කොවිඩ් සමය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කුණාටු සිදුවන කාලයක්. ඒ කියන්නේ කොවිඩ් හැදිලා සුව වුණා කියලා ආයේ අතදිගෑරලා වැඩ කරන්න පටන් ගන්න එපා. යම් සීමා එක්ක වැඩ කරන්න වෙනවා. මොකද කොවිඩ් හැදිලා හොඳ වුණාට පස්සේ කොවිඩ් පශ්චාත් සමය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කුණාටු සිදුවන කාලයක්. සමහර රෝගීන් මූලික අසනීපෙන් සුව වුණත් දින 14කට පසුවත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. කොරෝනා සුවවීමෙන් පසුවත් ස්පන්දන ඔක්සිමීටරය, ඒ කියන්නේ පල්ස් ඔක්සිමීටර් එකේ ඒකේ කියවීම 96ට අඩු අගයක නම්, ඒ වගේම ශ්වසන වේගය 20ට වඩා වැඩි නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔක්සිමීටරේ 96ට වඩා අඩු නම් සහ ශ්වසන වේගය 20ට වඩා වැඩි නම් සැලකිලිමත් වෙන්න ඕනේ. පපුවේ ඇතිවන වේදනාව වැඩිවීම, අත්පා හිරිවැටීම, අත්පා පණ නැතිවීම වගේ හේතු, ඒ වගේම සිහිමඳ ගතිය, මාංශ පේශි පණ නැති වෙනවා. මේවා අලුතින් ඇති වෙනවා නම් ඒවා රතු ලක්ෂණ, රතු සංඥා ලක්ෂණ කියලා කියන්නේ. ඒවා රෙඩ් ලයිට් කියලායි විශේෂඥ වෛද්‍යතුමිය කියන්නේ. ඔබ යම් නිදන්ගත රෝගයකින් පෙළෙනවා නම් ඒ සඳහා භාවිත කළ ඖෂධ සාමාන්‍ය පරිදි ගන්න ඕනේ. නිදාගන්නකොට පැය 6ක් එක දිගට නිදාගන්න අපහසු නම් පශ්චාත් කොවිඩ් තත්ත්වයේ ලක්ෂණයක් ඒක. සාමාන්‍යයෙන් කොවිඩ් හැදිලා සුව වුණාට පස්සේ එක දිගට පැය 6ක් නිින්ද යන්නෙත් නෑලු. කොවිඩ් රෝග සෑදී සුව රෝගියා නිසි වෙලාවට පශ්චාත් සායනයන් වෙත යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා පශ්චාත් කොවිඩ් සමය කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කුණාටු සමයක් ප්‍රවේශම් වෙන්න වෙනවා. දැන් මට හොඳයි කියලා එකපාරටම සාමාන්‍ය ජීවිතයට එන්න එපා. කුණාටු සමයක් කියලා කිව්වම අද පළාත් කීපයකට වැසි ලැබෙන්න නියමිත බව ජාතික පුවත්පත් වාර්තා කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වෙන්න නියමිතව තිබෙනවා. ඉඩකඩ තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අපි බලනවා පුළුවන් වුණොත් සම්බන්ධ කරගන්න කොහොමද තත්ත්වය කියලා දැනගන්න. කොහොමුණත් කොවිඩ් හැදිලා හොඳ වුණාට පස්සෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කුණාටු සමයක් එන්නේ. ඒ වගේම ඊයේත් කොළඹ නගරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් තිබුණා. කුණාටු සමයක් ඇතිව තිබෙන්නේ. ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න වෙනවා. මේ සුළි කුණාටු තත්ත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ගුලාබ් සුළි කුණාටුවෙන් ප්‍රදේශ කිහිපයකට අවදානම් තියෙනවා කියලායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ නිසා දිහිවර ප්‍රජාවට, දිහිවර ජනතාවට මුහුදු යන්න එපා කියලත් විශේෂයෙන්ම අවධාරණය කර සිටිනවා. ලංකාදීප පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ අපි කැමති ලංකාදීපය තවදුරටත් වාර්තා කරන කාරණාවක් සඳහන් කරන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් වාර්තා කර සිටියේ මහ බැංකුවේ අධිපතිතුමා අලුතින් වැඩබාර අරගෙන රෑ 9:10 විතර වෙනකම් වැඩ කරනවා කියලා වෘත්තීය සමිතිය එහෙමත් කියනවා. රුපියල තවත් බාල්දු වීමක් නැහැ කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. අද ලංකාදීපය වාර්තා කරන්නේ පොලි අනුපාත දැන් යන විදිය හරි. මීට ඉස්සරින් පොලි අනුපාතවල අගේ තිබෙන ටිකක් අඩුවෙන් පිටරට මුදල් සහ රට ඇතුලේ මුදල් වලට ලැබෙන පොලි නිසා කලින් තිබුණු පොලි අනුපාත සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා. යම් මුදල් ගලා යාමේ එම් සිද්ධ වුණා. අපි මේ වෙද්දී එය නිවැරදි කරලා තිබෙනවා. ඒ නිසා මේ තියෙන එක්ස්චේන්ජ් රේට් එක නැත්නම් මේ ඩොලර් හුවමාරු වීමේ විනිමය අනුපාතිකය මේ මට්ටමින් ස්ථාවරව පවතීවි කියලා මහ බැංකුවේ අධිපතිතුමා විශ්වාසය පළ කරද්දී අද අරුණ පුවත්පත සහ අද පුවත්පත වාර්තා කරනවා තවත් කාරණාවක්. ඒ තමයි අර අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කියද්දිත් කිව්වා වාහන මිල සම්බන්ධයෙන්
එක පැත්තකින් ගත්තාම අද පුවත්පත කියනවා සාමාන්‍යයට වඩා වැඩිමුදලක් සංසරණය සඳහා යෙදවිය යුතුයි වාහන ආනයන තහනම දෙසැම්බර් ඉවත් වෙන්නේ නෑ කියලා අරුණ සමාවෙන අද පුවත්පත මෙහෙම වාර්තා කරනවා. හැබැයි අරුණ පුවත්පත ඒ සිද්ධිය එහෙම නැත්නම් ඒ ප්‍රකාශය වාර්තා කරනවා නායනතරංග ගමගේ වාහන ආනයන සීමා ලිහිල් වන තීන්දුව දෙසැම්බරේ කියලා. අද පුවත්පත කියන්නේ වාහන ආනයන සීමා දෙසැම්බරේ ලිහිල් වෙන්නේ නැහැ කියලා අකුරෙන්ම කියනවා. හැබැයි අරුණ පුවත්පත කියන්නේ දැනට වාහන ආනයන සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්‍රමවේදය මේ විදියටම යාවි දෙසැම්බර් මාසයේ දක්වා. ඊට පස්සේ අනිකුත් සාධක දිහා බලලා අපි වාහන පිළිබඳව තීරණයක් ගන්නවා කියලා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් ගබ්ඩාල් මහත්මයා කියනවා. දෙසැම්බර් මාසයේදී මේ තීරණය ගන්න නියමිතයි. වාහන වලට දාලා තියෙන සීමාවන් දිගින් දිගටම පවත්වාගෙන යන අපේ බලාපොරොත්තුවක් නැහැ. එකපාරටම ආනයනය විවෘත කළොත් විශාල පීඩනයක් එන්න පුළුවන්. ඒක දරා ගැනීමට අපිට යම් කාලීන ක්‍රමවේදයක් සහ යම් කාල සීමාවක් අවශ්‍යයි. ඉන් අනතුරුව අපිට ක්‍රමක්‍රමයෙන් මේ වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කරන්න පුළුවන් වෙයි. මේ සීමා ලිහිල් කරනවා නම් අනෙක් පැත්තෙන් හිතන්න වෙනවා පරිසර හිතකාමී ඒ කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන සඳහා වැඩි සහනයක් දෙන්න ඒ සඳහා අවධානය යොමු කරයි කියලායි අපි රටේ පුරවැසි විදියට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට ලංකාවේ වෙළඳපොලේ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ නැත්නම් පාවිච්චි කරපු වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකෙන් මූල්‍ය ආයතන දැඩි දුෂ්කරතාවට පත් වෙලා තියෙනවා. මේ පෑනේ ඇත්ත වටිනාකම රුපියල් 10 නම් මේ පෑන රුපියල් 50යි කියලා කිව්වම ලොකු ගැටලුවක් තියෙනවා. එතකොට මූල්‍ය සමාගම් වලට එහෙම නැත්නම් ලීසින් ආයතන වගේ ඒවාට බැංකුවලට මේ පෑන කවුරු හරි රුපියල් 50ට ගන්න කෙනෙක්ට මූල්‍ය ප්‍රතිපාදන එහෙම නැත්නම් ක්‍රෙඩිට් ලයින් එකක් නැත්නම් ණයක් මූල්‍ය ප්‍රදානයක් දෙන එකේ ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ නිසා කවුරු හරි වාහන විකුණන්න බලාගෙන ඉන්නව නම් මේ තමයි වාහන වලට ආපු හොඳම මිල කියලා ඒ අනුව පේනවා. මොකද දෙසැම්බර් වලින් පස්සේ යම් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව අධිපතිතුමා කියන්නේ එකපාරට ඔක්කොම නිදහස් කරන්න බෑ. ඒකෙන් ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන් අංශ කීපයකට ක්‍රමක්‍රමයෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගන්න නියමිතයි ලිහිල් කිරීම පිළිබඳව. හැබැයි දෙසැම්බර් මාස වෙනකන් තත්ත්වය බලලා තමයි තීන්දුව ගන්නේ. ඒ අද ජාතික පත්වල වාර්තා වන තවත් කාරණාවක්. එතකොට දැන් වාහන දුවන්න තෙල් තියෙන්න බෑ. තෙල් තියනවාද? ඔව් හිඟයක් නැහැ. තෙල් තියෙනවා. සභාපති සුමිත් විජේසිංහ කියයි කියලා යොහන් බාසුර වාර්තා කරන ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ගබඩා පහසුකම් අනුව මාසයක් සඳහා අවශ්‍ය ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිත රට තුළ තිබෙන බව ඉදිරි මාස කිහිපයක් සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමග ගිවිසුම්ගත වෙති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහත්මයා ලංකාදීපයට සඳහන් කර තිබෙනවා. ඉන්ධන ගන්න ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙනවා කියලා කිව්වට අනෙක් පැත්තෙන් මාසයකට හරියන ඉන්ධන තොග තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමා සහතික කරනවා. තෙල් සංස්ථාවේ ණය අඩු කරගන්න ඉන්දියාවෙන් කෝටි 10,150ක් ගන්න යයි කියලා අද නායනතරංග ගමගේ මේ අතර වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඉන්ධන මිලදී ගැනීම සහ ගෙවිය යුතු බිල්පත් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ඒ කියන්නේ රුපියල් කෝටි 10,150ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියා රජය සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තා කරනවා. ඒ අනුව මේ සඳහන් කරන්නේ ඩොලර් ගැටලුව එහෙම නැත්නම් ඉන්ධන මිලදී ගන්න සල්ලි හිඟයක් තියෙනවා නම් ඩොලර් හිඟයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න තමයි මේක බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් මෙහි වගේ එංගලන්තේ ආනන්ද පාලිතලා නැහැ. නැත්තම් මොකද ලොකු ගැටලුවක් ඇති වෙනවා. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා බ්‍රිතාන්‍යයේ දරුණු ඉන්ධන හිඟයක් පිරවුම්හල් අසල දිගු පෝලිම් බ්‍රෙක්සිට් සහ ඒ කියන්නේ යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය එංගලන්තයේ ඉවත්වීම නිසා සහ කොවිඩ් වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඉන්ධන ප්‍රවාහන බෞසර් රේදරන්ගේ හිඟයක් ඇතිවීම නිසා බ්‍රිතාන්‍ය පුරා ජනතාව විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා සලාක ක්‍රමයට තෙල් නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා. රට පුරා ඉන්ධන හල්වල විශාල හිඟයක් සහ තෙල් ගහන්න එන වාහනවල ලොකු පෝලිම් දක්නට ලැබෙනවා කියලා අද ජාතික පුවත්පත් බොහොමයක් විදේශ ප්‍රවෘත්ති අතරේ වාර්තා කර තිබුණා. මව්බිම් පුවත්පත මෙහිමයි වාර්තා කරන්නේ ඡායාරූප එක්ක කොහොමද එංගලන්තේ දිගු පෝලිම් තියෙන්නේ කියලා.
හැබැයි තව දවස් 10ක් මේ තත්ත්වෙ මෙහිම දිගටම තිබුණොත් තව දවස් 10ක් ඇතුළත මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න බැරි වුණොත් නත්තල් කාලේ ආහාර සැපයුම පද්ධතියට සප්ලයි චේන් එකට සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියලා දැන් බ්‍රිතාන්‍ය ආර්ථික විශ්ලේෂකයන් කියනවා නත්තල් කාලේ සැපයුම් වලට ලොකු බලපෑමක් ඇති වෙයි. ඒ නිසා දැන් එරට බලධාරීන් කල්පනා කරනවා මේ තත්ත්වය සාමාන්‍යකරණයට පත් කරන්න නැත්නම් මේ ගැටලුව විසඳ ගන්න හමුදාව යොදන්න පුළුවන්ද කියලා. හමුදාව යොදන්න පුළුවන්ද කියලා. අපේ අයියලත් ওই පුවත් අහගෙන ඇති. මිලිටරීකරණය කියලා අපේ රටවල් වල මේ වගේ විසඳුම් ෂණික විසඳුම් ක්‍රියාත්මක වන අවස්ථාවලදී චෝදනා කරන උදවියට දැන් නැවත වතාවක් ආයේ කන්නාඩි ඉස්සරහට ගිහලා Taman දිහා බලා ගන්න කියලායි අපි ආරාධනා කර සිටින්නේ. එහෙම කියද්දී ඉන්ධන මිල පිළිබඳව කතා වෙනවා කොහොමුණත් ලෝකෙ ෆොසිල ඉන්ධන තියෙන ප්‍රමාණය ඉතාමත්ම ක්ෂය වෙමින් යනවා ටික ටික අඩු වෙමින් යනවා. එතකොට අපි විකල්ප බලශක්ති පිළිබඳව එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්ති පිළිබඳව නැවත නැවත භාවිත කරන්න පුළුවන් බලශක්තිය පිළිබඳව සූර්ය බලය ඊට පස්සේ සුළං බලය මේ වගේ පුනර්ජනනීය බලශක්ති පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මිය කියනවා 2050 අවුරුද්ද වෙද්දී රට කාබන් වලින් නිදහස්. ජනපති කියයි 2050 දී රට කාබන් වලින් නිදහස්. අද ජාතික පුවත්පත් බොහොමයක මේ පුවත වාර්තා කරන එක්සත් ජාතීන්ගේ බලශක්ති රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගෙන යාම සඳහා පෘථිවියේ සෞඛ්‍ය ජනතාවගේ සෞඛ්‍ය පමණක් නෙවෙයි සමස්ත පෘථිවියේ ජීවත් වන සත්ව ශාක සන්තතීන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න වෙනවා. පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළ ප්‍රමුඛතාවක් හිමිව යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ බලශක්ති රාජ්‍ය නායක සමුළුවේදී සඳහන් කර සිටිනවා. රට පුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7000ක් සඳහා ආයෝජනය කිරීමට එක්වන්න කියලා ඒ අනුව ජනාධිපතිතුමා ලෝක ප්‍රජාවකින් ලෝක ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව අඛණ්ඩවම තිරසර බලශක්ති සංවර්ධනයට කැපවී සිටින බව ජනාධිපතිතුමා කිව්වා. 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උපයා ගැනීම තමයි රජයේ අරමුණ. ෆොසිල ඉන්ධන වලින් ක්‍රමානුකූලව ඉවත් වෙලා කාබනීකරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් ෆ්‍රී කාබන් වලින් තොර රටක් බවට පත් කිරීම තමයි ඉලක්කය. ඒ ඉලක්කය සඳහා යද්දී අපිට අලුත් ආයෝජන අවස්ථා උදා කර දෙන්නත් පුළුවන්. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඒ අනුව සූර්ය සුළං බලාගාර ඉදි කරන්න යෝජනා කැඳවයි. අජිත් අලහකෝන් වාර්තා කරන්නේ සූර්ය සහ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩියෙන් අර ජනාධිපතිතුමා කිව්වා වගේ 2050 වෙද්දී රට කාබන් වලින් තොර රටක් බවට පත් කරන්න ශ්‍රී ලංකාව ඒ වගේම 2030 වෙන විට අපේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති වලින් ග්‍රීන් පවර් එක එහෙම නැත්නම් හරිත බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්න 70%ක් ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කයට යන සූර්ය බලා සහ සුළං බලාගාර ඉදි කිරීම සඳහා දේශීය විදේශීය ආයෝජකයන්ගෙන් අයදුම්පත් කැඳවනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ අභිමතය ඉල්ලා ගැසට් නිවේදනයක් නිකුත් කරා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරද්දී දැන් ගෑස් කතාව තියෙනවනේ. ඊයේ තමයි ලංකාවේ වගේ දවසක තමයි ඉස්සෙල්ලා ලංකාවේ කැබිනට් මණ්ඩලය රැස් වෙලා තියෙන්නේ 1947. එතකොට අද කැබිනට් රැස්වීම තියෙනවා. ඒ කැබිනට් රැස්වීමේදී ලංකාදීප පුවත්පත කිව්වාගේ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, හාල් සිමෙන්ති මේවා සම්බන්ධයෙන් මිල වැඩි කරනවද නැද්ද කියලා තීරණයක් ගැනීමට නියමිතයි. කොහොමුණත් දැන් අපේ ගෑස් සිලින්ඩර් වලට අපි ඉස්සෙල්ලම උදේ පාන්දරම සල්ලි ගෙවනවානේ. ඒ අනුව කෝටි 109ක විතර මුදලක් ලාභ සමාගම සතුව අපේ සල්ලි තියෙනවාය. ඒ නිසා හරියට ගෑස් ටික දෙන්නේ නැත්නම් අපිට වන්දි ගෙවන්න ඕනයි කියලා ඉෂාර රත්නකාර වාර්තා කරනවා. නඩුවක් ඉදිරිපත්ව තිබෙන බව ගෘහස්ස ගෑස් පරිභෝජකයන්ගේ සිලින්ඩර් සඳහා ලබාගත් රුපියල් කෝටි 109කට අධික තැන්පතු මුදලක් අයථා පරිහරණයට එරෙහිව ලාභ සමාගමට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව දැනට වාහන ආනයන සමාවෙන ඒ අනුව මේ දැනට ක්‍රියාත්මක වන තත්ත්වය ගත්තම 12.5ක ගෘහස්ස ගෑස් පරිභෝජනය කරනවා. එයින් 20%ක්
ලාෆ්ස් පරිභෝජකයෝ ගණන් හදලා බැලුවහම 5400 ගාන ඉඳලා 5450යි නම් එක ගෑස් සිලින්ඩර් එක වටිනාකම. එතකොට මේ විදිහට ගෘහස්ත පාරිභෝගිකයන් 20%ක් ගේ ගාන හදලා බැලුවහම රුපියල් කෝටි 109ක් වෙනවලු. එහෙම බැලුවම හරියට ගෑස් ටික දෙන්නේ නැත්නම් අපේ අයිතිවාසිකම් කඩ කරනවා අපිට වන්දි ගෙවන්න කියලා. ඒ අනුව මේ පැමිණිල්ල දාලා තියෙන්නේ අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුට ලක්ෂ 10ක මුදලක්වත් වන්දි වශයෙන් දෙන්න ඕනි කියලා. හැබැයි ලාභ සමාගම කියන්නේ වෙළඳ පොලේ තියෙන ගෑස් හිඟය සහ මිල ඉහළ යාම මේ වගේ කාරණා නිසා තමයි පවත්වාගෙන යාමේ ගැටලු මතුවලා තියෙන්නේ. බලමු අද මොකද්ද තීරණය කියලා. කොහොම හරි කෙකර ගාලා බිත්තරේ දාවිද කියලා දවස් ගාණක් තිස්සේ බලන් ඉන්නවා ගෑස් කිරිපිටි සීනි මොනවද වෙන්නේ කියලා බිත්තරේ දානවද කියලා බලමු. ඒ අතරේ වරායේ ආහාර නිදහස් කරගන්න ඩොලර් ඕන නම් මුදල් අමාත්‍යාංශයට කියන්න කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් ඉස්සා රාටිකල මහත්මයා කියනවා. අද නයනතරංග ගමගේ අරුණ පුවත්පතට වාර්තා කරනවා වරායේ ආහාර නිදහස් කරගන්න ඩොලර් ඕන නම් මුදල් අමාත්‍යාංශයට කියන්න. ඊළඟට උදේජීව ඒකනායක වාර්තා කරනවා සෞඛ්‍ය පරිපාලන සේවාවලට අමතර දීමනා ඉහළ නංවා තිබෙන නිසා වෛද්‍ය සංගම් ඊට විරෝධය පළ කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ තනතුරු වල නිරත වන ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන් සහ නීති නිලධාරීන් සඳහා මෙතෙක් ගෙවන ලද අමතර රාජකාරී දීමන සඳහා ගාණ වැඩි කරන්න තීරණය කළා තියෙන නිසා ඒකට රජයේ වෛද්‍යවරු වෛද්‍ය සංගම්වල රජයේ වෛද්‍යවරුනේ වෛද්‍ය සංගම්වල විරෝධතාවය පළ වී තිබෙන බව අද අරුණ පුවත්පත සඳහන් කරනවා. සෞඛ්‍ය සේවකයෝ වෘත්තීය අර්ගලයක ක්‍රියාත්මක කරනවා. අද ඒක වාර්තා කරනවා අරුණ පුවත්පත සෞඛ්‍ය පරිපාලන සේවා අමතර සේවා දීමනා ඉහළට නැංවීම නිසා වෛද්‍ය සංගම්වල විරෝධය පළ වෙනවා කියලා කියද්දී සෞඛ්‍ය වෘත්තීය සමිති අද දිවයින පුරා වැඩවර්ජනයක සංකේත වැඩවර්ජනයක නිරත වන බව උද්ඝෝෂණයක් කරන බව වාර්තා කර සිටින්නේ. විරෝධතාවක නිරතව සිටින බව වැඩවර්ජනයකට වඩා චමින්ද සිල්වා සහ ඒමන්ති මාරඹේ දිව ඉන පුවත්පතට වාර්තා කරන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද පැය 5ක් විරෝධතාවය කියලා. හැබැයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ සෞඛ්‍ය වෘත්තීය සමිතිය ඒකට සහභාගී වෙන්නේ නැහැ කියලා ඊයේ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. ඊළඟට අපි සූදානම් අවධානය යොමු කරන්න අරුණ පුවත්පත වාර්තා කරන කාරණාවක්. අරුණ පුවත්පත සහ මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරුණා. ඒ අතරේ අද අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කළා ප්‍රථම වතාවට විභාග කොමසාරිස් ජෙනරාල් දුහුරිය සඳහා එළියෙන් අයදුම්පත් කැඳවනවලු. ඉතිහාසයේ ප්‍රථම වතාවට විභාග කොමසාරිස් දුහුරියට අයදුම්පත් කැඳවනවා. නිලන්ත මදුරාවැලේ වාර්තා කර සිටින්නේ මීට කලින් රිචඩ් පතිරණ අධ්‍යාපන මැතිතුමාගේ කාලේ විතරයි එහෙම විභාග කොමසාරිස්වරයෙක් පිටින් පත් කරලා තියෙන්නේ. නැත්නම් දෙපාර්තමේන්තුවම කවුරු හරි තමයි පත් කරලා තියෙන්නේ. සනත් පූජිත මහත්මයාගේ සේවා කාලය ඔක්තෝබර් මාසෙදී ඉවර වෙන්න නියමිතයිලු. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට විභාග කොමසාරිස් ධූරය සඳහා ජෙනරාල් ධූරය සඳහා අයදුම්පත් කැඳවනවා. විභාග කොමසාරිස් ජෙනරාල් තුමාටත් ඊළඟට පත් වෙන විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළා. ස්තුතියි ඒක පිළිබඳව. ඒ ඡායග්‍රාහකයෝ ඒ අතර ඉන්න විශේෂයෙන්ම සමාජයේ අවධානයට සහ අපිටත් ආදර්ශයක් ගන්න පුළුවන් දරුවෝ ගැන අද ජාතික පුවත්පත් කීපයක වාර්තා කරනවා. මව්පිය කරමතින් පාසල් ගිය දෙවුමි රන්සරාට ඒ 9ක්. ජයසිරි පේදිරාචි මාතරින්දලා වාර්තා කරන්නේ උපතින්ම ඇතිව තිබූ ස්නායු ආබාධයක් හේතුවෙන් දෙමව්පියන්ගේ කරමතින් පාසල් ගිය රත්මලේ දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇය පෙනී සිටි විෂයන් 9ටම ඒ සාමාර්ථ 9ක් ලබා ගත්තා. ජීවිතයේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ රෝහල්වල. අද දිනමින පුවත්පතත් මේ පුවත වාර්තා කරනවා. ඒ තමයි ශාරීරික දුබලතා පරදවා සාමාන්‍ය පෙළින් ඒ 9ක් ගත් දිරිය දියණිය මනසෙන් ශක්තිමත් දෙව්මි ඔබ ලොවට ආදර්ශයක් කියලා මාතර බඹරැන්ද සද්ධර්ම රාජ විද්‍යාලයේ දෙව්මි ඉගෙන ගත්ත පාසල ඡායාරූපයක වාර්තා කරනවා. මීට කලින් අවස්ථාවක අධ්‍යාපන ඇමතිවරයා වෙන්න කාලේ ඩලස් පෙරුම මහත්මයා මේ දෙව්මිට දිරිය දුන්න කියලා ඡායාරූපයක වාර්තා කරනවා. ඒ දෙව්මි අපිට දෙන පාඩම ඊළඟට දර්ශන් කානිල් මොරටු ඉඳලා වාර්තා කරනවා. රත්මලාන අන්ධ විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල බ්‍රයන්ට. බ්‍රයන් කිංස්ටන් ඒ තමයි බ්‍රේල් මාධ්‍ය විභාගයෙන් ඒ 9ක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙනවා. බ්‍රයන් කිංස්ට බ්‍රයන්ගේ මේ ජයග්‍රහණය අන්ධ විද්‍යාල ඉතිහාසයේ මෙතෙක් ලබාගෙන ඇති ඉහළම ප්‍රතිඵලය.
කලා විෂය ධාරාවෙන් ඉහළට ඉගෙනගෙන නීතිඥවරයෙක් වීම තමයි Tamanගේ බලාපොරොත්තුව කියලා මට්ටක්කුලේ කදිරාන වත්ත කොළඹ 15 පදිංචි බ්‍රයන් කියන්නේ. බ්‍රයන්ට සුබ පැතුම්. බ්‍රයන්ට අපිව නොපෙරුණාට බ්‍රයන්ට අපිව පේනවා. ඒ නිසා බ්‍රයන්ට සුබ පැතුම්. දෙව්මි රන්සරාට සුබ පැතුම්. ඊළඟට දමුණුපොළ චමින්ද ජයලත් වාර්තා කරනවා දෑසමනු පෙනුනත් සාමාන්‍ය පෙළ සමත් කෑගල්ලේ හපනෙක් පිළිබඳව. ඒ සාමාන්‍ය පෙළ විභාගයේ තමන් විභාගයට පෙනී සිටපු විෂයන් වලින් විෂයන් 5ක් සමත් වෙලා සම්මාන 2ක් හිමි කරගෙන උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබෙනවා. අබන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත සිසුවෙක් ඒ රංගවල පරණගම්පල ග්‍රාමයේ පදිංචි එම්.ඒ. රවින්දු අභිෂේක තිලකරත්න. රවිදුටත් අපි සුබ පතනවා. රවින්දුලා ඊට පස්සේ දෙව්මිනිලා ඊළඟට බ්‍රයන්ලා වගේ තවත් බොහෝ දක්ෂයන් ඉන්නවා. මේ වගේ බොහෝ දක්ෂයන් සියලු දෙනා වෙනුවෙන් තමයි අපි ඒ පුවත් කීපය විශේෂයෙන්ම ඉදිරිපත් කළේ. මොකද අධ්‍යාපනයේ වගේ විවිධ ක්ෂේත්‍රවල මේ වගේ අපේ සහෝදර ජනතාවගේ දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි කියලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහත්මයා කියනවා. ආබාධ සහිත සහෝදර ප්‍රජාවට නිසි පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරන එක ශිෂ්ට සම්පන්න සමාජයක වගකීම. රජයක එහෙම නැත්නම් සමාජයක ප්‍රජාවක ශිෂ්ට සම්පන්න බව පිළිඹු කරන ප්‍රබලතම දර්ශකය වන්නේ තමන්ගේ පුරවැසියන්ගේ ආබාධ සහිත සහෝදර ප්‍රජාවට නිසි පිළිගැනීමක් ලබා දීම කියලා ඩලස් සලහපෙරුම් මහත්මයා සඳහන් කරනවා. එතුමා මේක කිව්ව විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කළා. ඒ අනුව sannivedana පියස විශේෂ අවශ්‍යතා සහිත අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරම්භ වෙනවා. ඒ වගේම විශේෂ ඇප් එකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආබාධ සහිත පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගනිමින් බාධාවකින් තොරව ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ යෙදවුමක් ඇප් එකකුත් හඳුන්වා දුන්නා. සමනිශේෂාදී වාර්තා කර සිටින්නේ ඒ පුවත අද මව්බිම් පුවත්පත වාර්තා කරන ඒ කාරණාව. ඊළඟට කොහොම හරි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක වැදගත්. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කියනවා ඉස්කෝල ඉක්මනට පටන් ගන්න ඕනි කියලා. යුනිසෙෆ් එක කියනවා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. යුනෙස්කෝව කියනවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියලා. මොකද සමහර දරුවෝ පෙර පාසල් ගිහිල්ලම නෑ. ඔවුන්ගේ ජීවිතය අවුරුදු 2ක් සුන්දරම ළමා කාලේ ඊළඟට පෙර පාසලේ මූලික අධ්‍යාපනය ලබන කාලේ ඒ කියන්නේ හෝඩිය පන්තියට ගියපු සමහර දරුවන්ට අවුරුදු 2ක් නෑ. ඊළඟට උසස් පෙළ පන්තියට ඇතුළත් වෙච්ච දරුවන්ට ඔවුන්ට අවුරුදු 2ක් නෑ. ඔවුන්ට සමාජලාවට සාමාන්‍ය පෙළ පාස් වුණා. උසස් පෙළ පන්තියට ගියා. සමහරට අලුත් ඉස්කෝලේකට ගියා. දවසයි 2යි ඉස්කෝලේ යන්න පෙරුණා. නිසා කොහොම හරි විදුහල් එහෙම නැත්නම් පාසල් ආරම්භ කරන්න ඕනේ. හැබැයි අද දිවයින පුවත්පතට ගියාම දිවෙන පුවත්පත වාර්තා කරනවා ඉස්කෝලේ ඇරියත් අපි උගන්වන්න එන්නේ නැහැ කියලා වෘත්තීය සමිති තර්ජනය කරනවා. අද දිවෙන පුවත්පත තමයි වාර්තා කර සිටින මේ කාරණාව. ඉස්කෝලේ ඇරියත් පාසල් ඇරියත් අපි උගන්වන්නේ නැහැ. ගැටලු විසඳන තෙක් උගන්වන්නේ නැහැ. ජෝසප් ස්ටාලින් කියයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වායි වාර්තා කරන්නේ අද දිවෙන පුවත්පතට. ගුරුවරුන්ගේ ගැටලු විසඳන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. අයවැයින් එය ඉටු කරනවා කියලා සහතික වී තිබෙනවා. ගුරු ගැටලු පියවර කිහිපයකින් පඩි පිළිබඳ ගැටලු. පඩිය පිළිබඳ තියෙන විෂමතාව අවුරුදු 24ක් තිස්සේ තියෙන ගැටලුවට විසඳුමක් දෙනවා. ඒක පියවර කිහිපයකින් ලබන අයවැය ඉඳලා ලබා දෙනවා කියලා ගුරුවරුන්ගේ ගැටලු වලට විසඳුම් දීලා තියෙනවා. හැබැයි වෘත්තීය සංගම් වල ගැටලුයි ගුරුවරුන්ගේ ගැටලුයි එකක් නෙවෙයි දෙකක්. බොහෝ ගුරුවරුන් දැන් සූදානම් වැඩට එන්න ඉස්කෝලේ පටන් ගත්තම. මොකද අපි අර කිව්වා බ්‍රයන් ලගේ දෙව්මිනි ලගේ කතා කිව්වයින් පස්සේ තවදුරටත් දරුවන්ට කොහොමද උගන්වන්නේ නැතුව ඉන්නේ දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් එහෙම හිතෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න කැමති ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් කිහිපයකට දරුවෝ පිළිබඳව පුවත කතා කළාට පස්සේ ඒ තමයි ඊළඟට අපි යනවා දිවයින පුවත්පත වාර්තා කරපු ඒ සිද්ධියෙන් පස්සේ දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරනවා සහල් පිළිබඳව. සහල් නිෂ්පාදකයන්ගෙන් රතුවෙලි නාඩු 110ක් සම්බා 130ක් කීරි සම්බා 160ක් කරන්න කියලා ඉල්ලුවා. එහෙම නැත්නම් අපි හාල් නිෂ්පාදනය කරන්නේ නැහැ. වී කොටන්න නැතුව හාල් වෙළඳ පොළට දාන්නේ නැහැ. තම නිෂ්පාදනය කරන සහල් සඳහා රජෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනය ඉවත් වීමට ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකගේ සංගමේ සභාපති සුරාජ් ජයවික්‍රම මහත්මයා සඳහන් කර සිටිනවා කියලා සඳහන් කරනවා. ප්‍රභාත් විතාන සහ අරංගලවිල
අරලගංගුල සමාවෙන අරලගංගුල රොෂාන් තුෂාරය වාර්තා කරන්නේ සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුව මේ වීමෝල් හිමියන් හැම කණ්ඩයකදීම එක පැත්තකින් ගොවි ජනතාව ප්‍රාණපයට ගන්නවා අනික් පැත්තෙන් පාරිභෝගික ජනතාව ප්‍රාණපයට ගන්නවා කන්න කිහිපයකදීම මේ ගැටලුව සිදු වුණා ඒ නිසා තමයි වීවලට සාතික මිලක් ප්‍රකාශයට පත් කරන්නේ සහල් වලට සාතික මිලක් ප්‍රකාශයට පත් කරන්නේ පාන මිලක් ඒ වගේම සමහරවිට සහල් තොග අත්අඩංගුවට ගන්න වෙන්නේ ඒ නිසා හැබැයි දැන් කියනවා අපිට අපි ඉල්ලන ගාන දෙන්නේ නැත්නම් වී කොටන්නේ නැහැ. එතකොට අනවශ්‍ය ඒ කියන්නේ රජයේ සහතික මිලක් ප්‍රකාශපත් කළා පස්සේ නිකන් අර වෙන්දේසි පොලේ පන්සලේ සල්පිලේ වෙන්දේසි පොලේ මල්වට්ටිය අතින් අතට යනකොට වගේ ආණ්ඩුව 50යි කියද්දි 52යි කිව්වා ආණ්ඩුව 52යි කියද්දි 55ට ගත්තා මේ විදිහට මිල වැඩි කරලා ගත්තා ඒකේ ප්‍රතිඵල තමයි මේ උත්සාහ ගත්තේ එහෙම අධික සංචිතයක් තියාගෙන මිල වැඩි කරන්න දැන් ආයනවත වතාවක් මේ ඒකමයි කරන්න හදන්නේ කියන ප්‍රශ්නය තමයි පාරිභෝගික ජනතාවට මතුවෙන්නේ. ඒ අතරේ අද මව්බිම් පුවත්පත කියනවා CID ඇමති බන්දුලගෙන් පැය 4ක ප්‍රකාශ සටහන් කරගනී කියලා ඒ සුදුලුණු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන උදවියට ඇමතිවරු දෙන්නෙක් බලපෑම් කළා කියලා හිටපු නිලධාරියෙක් සඳහන් කර සිටියා. CID ඇමති බන්දුලගෙන් ප්‍රකාශ පැය 4ක් තිස්සේ ලබා ගත්තා කියලා කියනවා. සතොසේ අලුත්වැඩියා නොකළ වාහනයකට එමෙතන නොකළ අලුත්වැඩියාවකට සතොස ලක්ෂ 17ක් ගෙවලා 2016 අවුරුද්දේ තමයි සිද්ධ වෙලා තියෙන ලොරි රථ දෙකකට නොකළ අලුත්වැඩියාවක් සඳහා 2016 අවුරුද්දේදී 15 ලක්ෂ 60668ක මුදලක් සහ තව චෙක් එකකින් රුපියල් 1,60,000කට ආසන්න මුදලක් ගෙවලා තියෙනවලු. ඊළඟට ඒ පුවතෙන් පස්සේ කළුතර සුජිත් මාරියෝ වාර්තා කරනවා මහා රෑගැසූ පොළුපහරින් බලල්ලාවිට පන්සලක හිමිවරු දෙනමක් රෝහලේ කියලා ඒ අපරාධ සිදුවීම් වාර්තා කරද්දී මුස්ලිම් මන්ත්‍රීවරුන් 7කගෙන් ඥානසාර හිමියන්ට එරෙහිව CIDට පැමිණිල්ලක් කියලා කීර්ති මෙඩිස් වාර්තා කරද්දී අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය නිර්මාණී ගුණරත්න වාර්තා කරනවා ජාත්‍යන්තරයට ගිහිල්ලා බොරු කියන්න එපා පුළුවන් නම් පළාත් සභා මැතිවරණේ තියන්න ආණ්ඩුවට හැකිනම් නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටිනවා ප්‍රකාශයක් සටහන් ඒ ප්‍රකාශය අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. ඊළඟට මදුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා විපක්ෂ නායකවරයා පසුගිය අවුරුදු 5 ඖෂධ සම්බන්ධ මේ දූෂිත ගනුදෙනු පිළිබඳව කතා නොකිරීම ප්‍රහේලිකාවක් කියලා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මං කරපු පැමිණිල්ලෙන් පස්සේ මම පැමිණිල්ල කරායින් පස්සේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච මාෆියාව ගැන මෙන්න දත්ත පද්ධතිය විය කියලා ගිහිල්ලා. අපි විරාමයක් ලබනවා. වවන්නෝ දිනන්නෝ විතරක් නෙවෙයි දිනන්නෝ වවන්නෝය. දැන් හැම සාර්ථක ව්‍යාපාරිකයෙක්ම වවන්න පටන් අරගෙන තායිලන්තයෙන් වාර්තා වෙනවා හරි ලස්සන කතාවක්. තායිලන්තයේ කුලී රථවල වහල මත වගාවට ඉඩ දීලා. වසන්ත විජේරත්නය වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ ඊතර පුවත් අතරේ ඒ අනුව රට්වා ප්‍රහනසුක් කියන කුලීරත සමාගම තමන්ගේ රියදුරන්ට අස්වන්න ලබා දීම සඳහා තමන්ට අයත් රථ පියසි වගාබිම් බවට හරවා තිබෙනවා. ඒ කුලීරතවල වහලය මත උණපතුරු රාමුවක් හදලා පෝර සහ පස් පිරවීමෙන් පස්පුරවල තියෙන යටට කළු ඉටිරිදි ඇතුළල බහුල වගා කරලා තියෙන මිරිස් පිපිඤ්ඤ වගේ දේවල්. මොකද කොරෝනා හින්දා සංචාරක කර්මාන්තයට බිඳ වැටිලා ඊට පස්සේ සංචාරක වෙන්නේ නැහැ. කුලීරත එක තැනක නතර කරලා තියෙනවා. දැක්කනේ පින්තූරේ වහල උඩ එහෙමයි වවන්නේ. වවනවා නම් දිනන්න පුළුවන් දිනනවා නම් වවන්න ඕනේ. ඊළඟට දිනපු කතක් දිනපු යුවතියක් ඒ තමයි යොහානි පිළිබඳව වෙනම කියවීමකට යනවා අද චතුර පමුණුව. ඒ තමයි මැණිකේ මගේ හිතේ රජ කරවීම පිළිබඳව මමතාගේ බෙන්ගාලය සිංහල මැණිකේ රජ කරවීම කියලා චතුර පමුණුව මේ විශ්ලේෂණාත්මක ලිපිය ලියන්නේ. ලබන 30 වෙනිදා පටහිර බෙන්ගාල ප්‍රාන්තයේ බාබනිපෝර් කියන ආසනය සඳහා බාබනිපෝර් කියන ආසනය සඳහා මැතිවරණය පැවැත්වෙනවා. මේ මැතිවරණයට ප්‍රාන්ත මහමැතිනි මමතා බැනර්ජී ඉදිරිපත් වෙනවා. එයාට මේ ආසනයේ අතුරු මැතිවරණය ඉතාම වැදගත්. මොකද ආසනය පෙරදුනොත් මහමැතිකම නැති වෙනවා. ඒ නිසා
ජනප්‍රියත්වය ලබා ගන්න මමතා බැනර්ජි මොකද කළේ අපේ මැනිකේ මගේ කියන ගීතයේ තාලයට එයාගේ තීම් ඉලෙක්ෂන් එකේ නැත්නම් කැම්පේන් සෝංග් එකේ නැත්නම් ප්‍රචාරාත්මක ගීතය හැදුවා. 59 වන සේනාංකයට අනුදුණු මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ දීනිය ලෝපුරාම සිංහල හඬ රැවුදෙන්නට කටයුතු කිරීම සැබවින්ම සතුටට කරුණකි. අලුත් දෙයක් අලුත් ආකාරයට ලොවට දිය යුතුය. දැන් ඕනෑම ගීතයක් ජනප්‍රිය වන්නේ YouTube හරහාය. මන්ද එය තමන්ගේ සුරතේ ඇති ජංගම දුරකථෙන් නැරඹිය හැකි නිසාය. යොහානිගේ හා සදිශාන් රත්නායකගේ දක්ෂතාව ඉන්දිය තරුණ ගායකයන්ට උද්දීපනයක් ලබා දී ඇති බව පැහැදිලි. ඉන්දීය ගායක ගායිකාවන්ට පමණක් නෙවෙයි ශ්‍රී ලාංකීය තරුණ ගායක ගායිකාවන්ට සහ නිර්මාණ ශිල්පීන්ට යොහානිගේ මේ ජයග්‍රහණය හොඳ උද්දීපනයක්. පොලාගිලිවිල්ලදී ඉන්දික පොල්කොටුව අද ලියනවා අනාගතයේ හැරවුම් ලක්ෂ්‍ය මේ විදිහේ දේවල් වලින් තීරණය වෙනවා වගේම ලොව ඕනෑම රටක අධ්‍යාපනය යන දරුවන්ගේ අනාගතයයි දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සාක්ෂාත් කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. ප්‍රභාකරන් එදා උතුරේ දරුවන්ට පොතපත වෙනුවට සයිනයිඩ් කරලා බෙල්ල එල්ලුවා. සෙන්චෝලේ වගේ තැන්වල අහිංසක දරුවන් හිර කළා. එදා ත්‍රස්තවාදයෙන් මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් කළ උදවිය අදත් ක්‍රියා කරන්නේ ඒ ත්‍රස්තවාදය වගේම නොපෙනෙන ත්‍රස්තවාදයකින්. 88 89 කාලේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරපු ත්‍රස්තවාදයම තමයි අනික් පැත්තෙන් දකුණේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දික පොල්කොටුව එහෙම ලියනවා. කොළඹෙන් පස්සේ අපෙනවා කාටුන් වලට. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූන් එක පොකට් කාටූන් එක දිනමිනෙන් තෝරගන්නවා. භාණ්ඩ 600ට පැන වූ සීමාව ගැන නැවත සලකා බලන්න ඕනේ කියලා පී.බී. ජයසුන්දර කියනවා. විශේෂයෙන්ම යට ඇඳුම් ගැන. ඒක ගැනත් ආයෙ සලකලා බලන්නයි කියලයි අංජන කාටුන් අඳමින් කියන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රීදුපත තෝරගන්නේ දිනමින පුවත්පතෙන් සජිත් මහපාරේ අරගලයකට සූදානම් කියන්නේ බං. ඔය මහගෙදර අරගලයේවත් ජය ගන්න බැරි වුණු කෙනා නේද ඔහොම කියන්නේ සර්. අරගලය මහපාරේ අරගලය කරන්න සූදානම් වෙන්නේ ඉස්සෙල්ලා පාටලී චම්පික එක තියෙන අරගලය විසඳ ගන්න ඕනේ කියලයි අනිත් පැත්තෙන් වහෙන් ඔරෝ කියන්නේ. රංචගොඩ ළමයා අද වාර්තා කරනවා මෙහෙම කතාවක් කවි දෙකක්. පාසල් පටන් ගන්නේ කවදාද කියා දින ගනිමින් සිටියත් සිසු දරුදරියන්. සුපුරුදු පරිදි එදිරිව ඇත එකරුණකට ජෝසප් ස්ටාලින් ගුරු සංගම් ලොක්කා. අධ්‍යාපන ලොක්කනි හැකි ඉක්මනට කටයුතු කරව පාසල් යරි අරඹන්න. එවිට දකින්නට හැකිවනු ඇතකාටත් ගුරුවරු කවුද ගුරු බොරු හොරු කවුද කියා. ගුරු බොරු හොරු කවුද කියා. ගුරු බොරු හොරුන්ට වෙනුවෙන් වුණත් විවිධ අයට පෙනී හිටින්න පුළුවන්. ඒ කියන්නේ සමහරවට විවිධ අයට මේ ගුරු බොරු හොරු වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. අවන්ත ආටිකල් අඳින කාටූන් එකට යනවා අද පුවත්පතේ. ඔව්. අවන්තගේ කාටූන් එක අවන්තගේ නෑ ජනරාණි කාටූන් අවන්තගේ කාටූන් එකක් තියෙනවා. ජනරාණි කියනවා ලබන මාසෙ මැද ඉස්කෝලේ පටන් ගන්න තමයි අපේ සැලසුම. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපනඥතුමා කියන්නේ. එතකොට ජනරාණි කියනවා ළමයින් ගෙදර තියාගන්න බැරි හින්දා නේද සර්? නෑ ගුරුරු ගෙදර තියාගන්න බැරි හින්දා. එහෙම බැලුවහම අර ගුරු බොරු හොරු වෙනුවෙන් පෙනී හිටින උදවියත් ඉන්නවා කියලා පේනවා. ඊළඟට අද දාස අඳිනවා කාටූන් එක සුවාරිස්ලාට අපිට මොකද වෙලා තියෙන්නේ? අද සඳුදා දවස කැබිනට් මණ්ඩලයේදී කඩු 3ක් තියෙනවා. මේ කඩු 3න් දාසලගේ අපේ බෙල්ල කැපෙන්නේ මොන කඩුවෙන්ද? කිරිපිටි සීනි ගෑස් කියන මේ මොන කඩුවෙන්ද අපේ බෙල්ල කැපෙන්නේ? ඒ කියන්නේ හැමෝම කියන්නේ මිල වැඩි වෙයි කියලා. අනුරාධ හිරිපිටිය කියනවා ඕකයි තත්ත්වේ. දිවෙන පුවත්පතට කවියක් පවදිනවා. ජීවන වියදම් කමිටුවේ රැඟිල්ලක් සඳුදා ඇති බවට ගැහුවා වෙඩිල්ලක් කොම්පැනි පතයි බඩු මිල වැඩි කෙරිල්ලක් මහජනයාට හැදුනා කරකැවිල්ලක්. කොම්පැනි ඉල්ලන්නේ බඩු මිල වැඩි කෙරිල්ලක්. හැබැයි ඒකෙන් එන්නේ මහජනයාට කරකැවිල්ලක් කියලයි අනුරාධ හිරිපිටිය කියන්නේ. ඊළඟට මෙන්න අර අවන්තගේ කාටූන් එක. අවන්ත අඳිනව කාටූන් එක අපි නිකන් අර රෝල කෝස්ටර් එකක වගේ යන්නේ. ඩෙල්ටා ප්‍රභේදය ඩෙල්ටා බෑවුමෙන් ආවා. ඊට පස්සේ ආයි අපිට නගින්න තියෙනවා ජීවන වියදම් කන්ද. ඒ කියන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින් තමයි. ඩෙල්ටා ප්‍රභේදය බැහැලා ගියා. ඒකෙන් අපි එහෙම වුණා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම ලංකාවේ ප්‍රභේදය විශේෂ ප්‍රභේදයක් වාර්තා වෙනවා. ඒ ප්‍රභේදය ඉන්දියාව ආදී රටවල් 3කට පැතිරලා තියෙනවා කියලාත් අද ජාතික පුවත්පත්වල වාර්තා කර තිබුණා.
ඒ ඩෙල්ට ප්‍රවේදය අපි බැහල ගියාට ජීවන වියදම් කියන ඊළඟ නැග්ම අපිට තියෙනවා කියලා කියද්දි MD වීරරත්න මරිසිපාලපකොට කාටුනේ අඳිනවා මව්බිම් පුවත්පතට රට එකවර ඇරීම අනුතුරුදායකලු. ඔව් ඉතින් දැන් අරින්න තියෙන්නේ රට තමයි. අනිත් ඔක්කොම ඇරලා. දැන් අරින්න තියෙන්නේ රට තමයි. අනිත් ඔක්කොම ඇරලා මේ තෝරගන්නේ මව්බිමට විදුර අබේනායක අඳින විදුර අබේනායක ලියන අඳින කවිය. කවි අඳින්නේ වචන වලින්. ඒ ඇඳෙන්නේ මනසේ චිත්‍ර. දවසේ පද 4 ගුරුසිත රිදුනුදා සොච්චම් වැටුප මත පන්දහසේ පියලි දෙවසක් ලැබෙනු ඇත කවදා සැනසෙයිද සිසු දරුවනගේ සිත දැන් ඔන්ලයින් සහනයවත් උනට නැත උන්ට ඒ සහනයවත් නෑ. හැබැයි දැන් ආරංචි වෙනවා සමහර ගුරුවරු දරුවන් ගැන හිතලා ඔව් අපි උගන්වන්න ලෑස්ති කියලා ඔන්ලයින් පන්ති පටන් අරගෙන තිනවා. එහෙම ගුරුවරුන්ට අපේ ආචාර්ය අපි ඔබටත් ආචාර කරනවා සෞඛ්‍ය මාර්ග උපදේශ ඒ අනුවම පිළිපදිමින් රටේ සැනසෙල්ල වෙනුවෙන් ඔබේ විමසිල්ල තහවුරු කරගන්නවාට අපි යලි හෙට හමු වෙමු. ඔබට ආයුබෝවන්.